අයිබෝන් වල හැමෝම සාදරයෙන් පිළිගන්නවා 10 වෙනි වීඩියෝ එකත් එක්ක අපේ සීරීස් එකේ. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ Flutter වල තියෙන future API එකේ තියෙන future class එක ගැන. ඉතින් මම මේක වෙනම කතා කරන්න හිතුවේ මොකද අපි කලින් කතා කරේ කොහොමද Flutter වලින් asynchronous programming handle කරන්න කියන එක තමයි අපි මේ වීඩියෝ එකේදී ගොඩාක් කතා කරේ. ඉතින් එතෙන්දි මම පැහැදිලි කරේ නෑ අත්‍තරම මොකක්ද මේ future කියන්නේ කියන එක ගැන. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ වීඩියෝ එකේදී future ගැන ඊට වැඩිය කතා කරන්න. ඉතින් මේ වීඩියෝ එක බැලුවට පස්සේ සම්පූර්ණයෙන්ම අපිට එතකොට මේ future API එක ගැන ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් ඒ හින්දා අපි ඉක්මනටම වීඩියෝ එක පටන් ගමු. හරි. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන. මේ ප්‍රෝග්‍රෑම් එක කලින් අපි පාවිච්චි කරපු ප්‍රෝග්‍රෑම් එකම තමයි තියෙන්නේ. main dot file එකත් ඒ වගේම network request file එකක් තියෙනවා. ඉතින් main dot file එකේ output එක තමයි ඔයාලට මේ දකුණු පැත්තෙන් පේන්නේ. button එකක් තියෙනවා. මේ button එකෙන් වෙන්නේ මෙන්න මේ network request කියන class එකට එහෙම නැත්නම් මේ activity එකට යන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන අපේ network request කරපු get data කියන function එකේ මේ විදිහටම තියෙනවා. return type එක void asynchronous function එකක්. ඒ වගේම email එක තමයි return වෙන්නේ. මෙතන යට තිබුණ සමහර දේවල් මම අයින් කරලා තියෙනවා. ඒ වගේම මෙතනින් function එක call වෙන එකත් මම මෙතනින් අයින් කරලා තමයි තියෙන්නේ. ඉතින් අපි කතා කරන්නේ future class එක ගැන හින්දා මුලින්ම ඒක පැහැදිලි කරන්න කලින් මම හිතුවා මෙතන function එකක් ලියන්න. ඉතින් මේ function එකෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ function එක call වෙන එක තමයි. ඉතින් එතකොට අපිට පුළුවන් මෙතන අලුත් function එකක් හදාගන්න. මම මෙතන void කියලා තමයි පාවිච්චි කරන්නේ. මොකද මෙතනින් මුකුත් value එකක් return කරන්නේ නැහැ. මෙයා කරන එකම දේ තමයි මෙන්න මේ function එක call කරන එක. ඉතින් අපිට මේකට කැමති නම පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම මේක නිකන් demo විදිහට තමයි implement කරන්නේ. හරි මෙන්න මේ විදිහට අපිට පුළුවන් ෆන්ක්ෂන් එකක් හදාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපිට කෝල් කරගන්න ඕන ෆන්ක්ෂන් එකේ නම මේ විදිහට දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ init state එකේ අපිට මෙන්න මේ ෆන්ක්ෂන් එකේ නම දෙන්න. මොකද මෙයා තමයි දැන් මෙයාව කෝල් කරන්නේ එහෙම නැත්නම් රන් කරවන්නේ. ඉතින් අපිට පුළුවන් මෙතන get network request කියන ෆන්ක්ෂන් එක කෝල් කරන්න. මේක තමයි ෆන්ක්ෂන් එක. හරිම සරල දෙයක් සිද්ධ වෙන්නේ. දැන් අපි උදාහරණයකට හිතමු අපිට ඕනේ මෙන්න මේ asynchronous function එකෙන් මේ ගන්න email එක return කරගන්න ඕන කියලා මෙන්න මේ තියෙන function එකට. ඉතින් සාමාන්‍යයෙන් functions පාවිච්චි කරන්නේත් වෙන වෙන දේවල් කරගන්න. ඒ කියන්නේ එක වැඩයකට ඊට පස්සේ තව එකක් හදනවා. තව වැඩයකට ඒ විදිහට අපි සාමාන්‍යයෙන් functions පාවිච්චි කරන්නේ. ඉතින් අපි හිතමු මේ ගත්ත network request එකේ තියෙන data ටික අපිට මෙතනින් return කරන්න ඕන කියලා. හරි. return කරන්න ඕන නම් මේක string එකක් නේ. එතකොට මේකෙන් අපි return කරන්න ඕනේ string data එකක්. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් මෙන්න මේ email variable එක මේ function එකෙන් return කරන්න. මොකද මෙයාගේ ඇතුලේ තමයි එතකොට මෙන්න මේ email එක තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් මෙන්න මෙහෙම return email කියලා දෙන්න. ඉතින් මේ විදිහට string data එකක් return වෙනවා නම් function එකේ return type එකත් ඒ data type එකේම වෙන්න ඕනේ. ඒක programming basic එකක්. ඉතින් අපිට ඒ හින්දා මේ void වෙනුවට void කියන එකෙන් කියන කිසිම දෙයක් return වෙන්නේ නැහැ කියන එකනේ. ඉතින් අපිට පුළුවන් ඒ හින්දා මෙතන string කියලා data type එක දෙන්න. ඉතින් මෙහෙම තමයි අපි සාමාන්‍යයෙන් function එක return type එක දෙන්නේ. ඉතින් මේ විදිහට දුන්නට පස්සේ සාමාන්‍යයෙන් අපේ මෙන්න මේ return කරන variable එක ඇතුලේ තියෙන values අපිට මේ function එක ඇතුලෙන් ගන්න පුළුවන්. හැබැයි ඔයාලට පේනවා ඉතින් මෙතන error එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ string එක යටින් error එකක් mark කරලා තියෙනවා. ඔයා මෙන්න මේ get data කියන function එක උඩින් mouse එක ගෙනිච්චට පස්සේ ඔයාලට පේනවා ඇති error එකක් ලොකු error එකක් පෙන්නනවා. එහෙම නැත්නම් මෙතන පොඩි suggestion එකක් දෙනවා. ඉතින් මෙතනින් මේ කියන්නේ මොකක්ද? අපි මෙන්න මේ විදිහට function එකක් asynchronous කියලා use කරාට පස්සේ එහෙම නැත්නම් මේ async keyword එක මේ වගේ සාමාන්‍ය function එකකට පාවිච්චි කරාට පස්සේ සාමාන්‍ය function එකක් වෙන්නත් පුළුවන් ඕනම function එකක් වෙන්නත් පුළුවන්. එතෙන්දී මේ විදිහට async keyword එක පාවිච්චි කරන හින්දා ඔයා අනිවාර්යයෙන්ම ඒ function එකේ return type එකට future කියන class එක add කරන්න කියලා තමයි මෙතනින් කියන්නේ. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් මෙන්න මේ විදිහට future කියලා type කරගන්න. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මෙන්න මේ return type එක මෙන්න මෙහෙම generic විදිහට මේ future class එකට assign කරන්න. එතකොට ඇත්තටම මෙතනින් මේ return වෙන්නේ string එකක් තමයි. හැබැයි ඒක නිකම්ම අපිට සාමාන්‍ය function එකකින් return type එකක් ගන්නව විදිහට මේ async function එකකින් අපිට එහෙම නැත්නම් async process එකකින් මේ විදිහට අපිට value ගන්න බෑ. අනිවාර්යයෙන්ම මේ future class එක පාවිච්චි කරන්නම ඕනේ. ඉතින් අපි return කරන data type එක තමයි මේ generics ඇතුලේ එතකොට අපි ලියන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු මේකෙන් integer data එකක් නම් return කරන්න අපිට පුළුවන් මෙතන
int කියලා මේක මාක් කරන්න. එහෙම නැත්නම් boolean නම් bool කියලා මාක් කරන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් email එකනේ අපි මෙතනින් return කරන්නේ. ඉතින් ඒක string එකක් හින්දා අපිට පුළුවන් මේක string කියලා මාක් කරන්න. ඒ වගේම මේ variable එකත් string වෙන්නම ඕනේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් කැමති data type එකක් මෙතන දෙන්න. ඉතින් මේක එච්චර අමුතු syntax එකක් විදිහට හිතන්න එපා. ඔයා හිතන්න මේක සාමාන්‍ය function එකක්. ඒකේ return type එක තමයි මේ තියෙන්නේ. හැබැයි මේක asynchronous function එකක් හින්දා අපිට ඒක නිකම්ම මෙහෙම data type එක දෙන්න බෑ. මේක future එක තමයි දෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ future කියලා කියන්නේ මෙන්න මේ වගේ asynchronous function එකකින් අනාගතයේදී ලැබෙන මොනවා හරි data එකක් hold කරලා තියාගන්න. එහෙම නැත්නම් රඳවගෙන ඉන්න data type එකක් කියන්න බෑ මේකට. ක්ලාස් එකක් කියලා කියන්න පුළුවන්. මොකද ඒ ක්ලාස් එකක් ඉඳලා ඉතින් අන්න ඒ දේ තමයි මෙන්න මේ ෆියුචර් වලින් කරන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ දීලා තියෙනවා පොඩි description එකකුත් මොකක්ද මේ ෆියුචර් ඇයි මේ ෆියුචර් පාවිච්චි කරන්නේ කියලාත්. ඉතින් මේකට තමයි අතරම මේ ෆියුචර් ක්ලාස් එක මෙතන පාවිච්චි කරන්නේ. ඉතින් අපි අපේ මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලමු අපිට මේ ඊමේල් එක ඇත්තටම එනවද කියලා. මොකද දැන් මේකේ return type එකකුත් ලියලා තියෙන්නේ. මේ එන value එක අපිට print කරන්න පුළුවන් මෙතනින් මේ විදිහට print කියලා statement එකක් දාලා මේක ඇතුලේ අපිට පුළුවන් get data කියන එක call කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් වලදී අපි මේ විදිහට function එකක් call කරාට පස්සේ ඒකේ return data එක ඉන්නේ ඒ function එක call කරපු තැනටමයි. ඉතින් එතකොට මෙතන අපි print එක ඇතුලේ තමයි call කරන්නේ. එතකොට print එක ඇතුළට මේකේ return value එක තමයි එන්නේ. ඉතින් මෙතන නම් මෙන්න මේ email එක තමයි මෙතනින් print වෙන්න ඕනේ. ඉතින් අපි ඒක එහෙම වෙනවද කියලා බලමු. මම මේක මෙහෙම save කරගන්නවා. ඊට පස්සේ බලමු මෙන්න මේ send network request කියන එක click කළා. ඉතින් මේක click කරාට පස්සේ මේ network request කියන මේ file එකට තමයි එන්නේ. ආවට පස්සේ මුලින්ම සිද්ධ වෙන්නේ get network request කියන මෙන්න මේ function එක run කරනවා. ඉතින් එයා කරන්නේ get data කියන මේ function එක run කරන එක. මේකෙන් කරන්නේ තප්පර 3ක් ඉඳලා මෙන්න මේ email එක return කරන එක variable එකක් විදිහට. ඉතින් ඊට පස්සේ මෙතන print වෙන එක තමයි සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මෙතන තව print statement එකක් තියෙනවා other codes කියලා. ඒ කියන්නේ මම මෙතන මේ අදහස් කරලා තියෙන්නේ මේ වගේ async function මෙහෙම run වෙනවා. ඒ වගේම තව programming තියෙන්න පුළුවන් කියන එක. ඉතින් අපි අපේ program එක run කරගමු. ඊට කලින් මෙතන තියෙන මේ run කියන window එක අපි මෙහෙම open කරගමු. මොකද Android Studio එකේදී run එකේ තමයි මේ print statement ඔක්කොම print වෙන්නේ. ඉතින් මම මෙන්න මෙහෙම මේක click කරනවා. ඔයාලට පේනවා ඇති මීට කලින් අපි දැකලා නැති විදිහේ අමුතු දෙයක් මෙතන print වෙලා තියෙනවා. ඒ තමයි instance of future string කියලා තියෙන්නේ. ඉතින් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ දැන් අපි මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක ලිව්වට පස්සේ ප්‍රෝග්‍රෑම් එක මේ get network request කියන එක ඇතුළට යනවා. ඊට පස්සේ එයා කරන්නේ get data කියන එකට call කරනවා. ඊට පස්සේ ඒ වෙලේ මේක print කරනවා. ඇත්තටම මේ function එක මේ වෙලාවෙම මේ විදිහට print කරොත් එහෙම ඒකෙන් ඇත්තටම අපිට value එකක් ගන්න බෑ. ඒකට හේතුව තමයි මොකද මේක asynchronous function එකක්. එතකොට මේකේ ඇත්තටම value එකක් return වෙන්නේ තප්පර 3කට පස්සේ. උදාහරණයක් විදිහට හිතන්න මේක network request එකක් කියලා. එතකොට ඒක තප්පරයක් වෙන්නත් පුළුවන්, තප්පර දෙකක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොයි වෙලාවෙද එන්නේ කියලා. හැබැයි අපි ඒක immediately, ඒ කියන්නේ program එක run වෙන අවස්ථාවේදී මේකේ value එක මෙහෙම ගන්න ගත්තොත් එහෙම අපිට මෙන්න මේ වගේ output එකක් තමයි එන්නේ. මොකද ඇත්තටම මේකෙන් value එකක් තාම return වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මෙතනින් මේ uncompleted කියන state එක තමයි මෙතනින් මේ ඇවිල්ලා තියෙන්නේ. අපි ඒක ගැන පස්සේ කතා කරමු. මම ඒක ටිකක් දැනුමට තමයි මේ කිව්වේ. ඉතින් දැන් අපි කොහොමද මේ case එක කොහොමද අපි handle කරන්නේ? හරි. ඉතින් මේක asynchronous function එකක් හින්දා අපිට පුළුවන් මේ function එකෙන් value එකක් එනකන් මෙතන අපිට අපේ program එක await කියලා දෙන්න. එතකොට මෙයාගෙන් value එකක් එනකන් මේක print වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට await පාවිච්චි කරනවා නම් ඔයා දන්නවා function එක අනිවාර්යෙන් async කියලා මෙහෙම mark කරන්න ඕනේ. ඒ වගේම ඔයාලා දැන් දන්නවා මොකක් හරි function එකක් async කියලා mark කරොත් එහෙම ඔයා අනිවාර්යෙන් මෙතන future කියන එකත් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ future කියන එක ඇතුළට මෙන්න මේ වගේ void කියලා දාගන්න. එතකොට generic type එකෙන් අපිට මේ විදිහට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මට කලින් වීඩියෝ එක මතක නම් ඒකෙදි මම void නිකම්මයි පාවිච්චි කරේ. future කියන එකක් දීලා තිබ්බේ නැහැ. ඒක void හින්දා කිසි ප්‍රශ්නයක් නැතුව run වුණා. හැබැයි පුරුද්දක් විදිහට void උනත් මෙන්න මේ වගේ future එක පාවිච්චි කරන්න. ඒක තමයි
Flutter documentation එක recommend කරන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ඔයා දැක්කොත් එහෙම function එකක් mark කරලා තියෙනවා මේ විදිහට asynchronous විදිහට. ඔයා අනිවාර්යයෙන්ම මෙතන මේ future කියන class එක පාවිච්චි කරන්නම ඕනේ. ඒකෙන් මොකුත් return වෙන්නේ නැත්නම් අපි මේ විදිහට void තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ හින්දා තමයි මම මෙතන void පාවිච්චි කරලා තියෙන්නේ. හරි මම මේක මේ විදිහට save කරගන්නවා. ඊට පස්සේ බලමු කොහොමද අපේ output එක එන්නේ කියලා. මම මේ ටික clear කරගන්නවා. ඊට පස්සේ send network request කියන එක click කරනවා. අපිට පේන ඇති මෙතන other codes කියන එක මුලින්ම print වුණා. ඊට පස්සේ තප්පර 3ක් ගියාට පස්සේ තමයි ඔයාට මෙන්න මේ email එක මෙතනින් return උනේ. ඉතින් මේක තමයි අත්‍තරම අපි async await future කියන තුනම පාවිච්චි කරලා asynchronous programming handle කරන විදිහ. ඉතින් අපි කලින්ම වීඩියෝ එකේ කතා කරේ asynchronous functions කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක විතරයි. මේ වීඩියෝ එකේදී අපි ඒකට තව additional දෙයක් එකතු කරා. මොකද සමහර වෙලාවල් වලදී අපිට මේ වගේ function එකකින් ගන්න asynchronous output එක ඕන වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි මෙන්න මේ future class එකත් මෙතෙන්දි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මෙයා කරන්නේ අනාගතයේදී යාට ලැබෙන value එක අපිට පස්සේ කාලෙකදී අරන් දෙන එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ future එකේ background එකේ තියෙන පොඩි story එකක්. ඒ කියන්නේ technical part එකක්. අතර මේ future කියන මේ class එක එහෙම නැත්නම් මේ API එක හින්දා අපිට මේ program එක run වෙන අවස්ථාවේදී uncompleted කියන state එක තමයි ලැබෙන්නේ. ඒ වගේම මොනවා හරි මෙන්න මෙහෙම අපිට දැන් මෙතන නම් email එකනේ අපිට ලැබෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි කියනවා අපිට මේකෙන් completed කියන state එක ලැබුණා කියලා. එතකොට future කියන එකේ state දෙකක් තියෙනවා. එකක් uncompleted අනිත් එක තමයි completed. program එක run වෙන අවස්ථාවෙම අපිට හම්බ වෙන්නේ uncompleted කියන එක. මොකද ඒ අවස්ථාව වෙනකොට මේ asynchronous function එක run වුණාට එතනින් අපිට value එකක් output වෙලා නැහැ. අපිට error එකක් ඇවිල්ලත් නැහැ. ඉතින් ඒ හින්දා තමයි අපි ඒකට uncompleted කියලා කියන්නේ. එතකොට මේ uncompleted එක බලන් ඉන්නවා කොහෙලාක හරි මේකෙන් error එකක් හරි එහෙම නැත්නම් මේකෙන් මොකක් හරි output වෙනකන් එහෙම නැත්නම් මොකක් හරි මේකෙන් return වෙනකන්. ඊට පස්සේ completed කියලා කියන්නේ කොයි වෙලාවක හරි මේකේ computation එක වෙලා data ඇවිල්ලා මෙන්න මේ විදිහට අපිට මොනවා හරි output එනවා නම් අන්න ඒ අවස්ථාවේදී අපි කියනවා මේක completed කියලා. ඉතින් එතකොට ඒකේ value විදිහට මෙහෙම මොනවා හරි data තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි error එකක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ දෙන එහෙම නැත්නම් අපිට return වෙන data type එක තමයි අපි මෙන්න මේ විදිහට මෙහෙම generics වල මේ විදිහට ලියන්නේ. ඉතින් ඕක තමයි future API එක අපි handle කරන විදිය. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් error එකකුත් මේකෙන් return කරන්න. උදාහරණයක් විදිහට මෙතන return මේ විදිහට දාන්න නැතුව ඔයාලට පුළුවන් ඕනනම් error එකක් ඔයාලා දන්නවා ඇති කියලා හිතනවා මේ විදිහට throw කරන විදිය. ඉතින් මෙතන throw exception කියන class එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි හිතමු server එක down වෙලා ඒ වගේ මොනවා හරි network request එකක් කරාම අපිට මොනවා හරි exception එන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි errors එන්න පුළුවන්. අපිට පුළුවන් ඒවත් මේකෙන් error එකක් විදිහට අපිට throw කරන්න අපිට පුළුවන් වුණා මෙතන server down මොනවා හරි වගේ අපි නිකන් උදාහරණයකට ඒක දාගමු. ඊට පස්සේ අපිට මේ return keyword එක මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඇත්තටම return keyword එක මෙතෙන්දී අවශ්‍ය වෙන්නේත් නැහැ. මොකද සාමාන්‍යයෙන් මේ වගේ asynchronous function එකකින් අනිවාර්යයෙන්ම එන value එක return වෙනවා. ඉතින් මම මෙතන return keyword එක ලියලා නැහැ. බලමු මේක run කරලා මොකක්ද output වෙන්නේ කියලා. එතන මෙතනින් error එකක් තමයි output වෙන්න ඕනේ. මම මේක back කරනවා ආපස්සට click කරනවා. ආවට පේන ඇති other codes කියන එක run වුණා. ඊට පස්සේ තප්පර 3ක් ගියාට පස්සේ ආවට පේන ඇති මෙතනින් අපිට exception එකක් ඇවිල්ලා තියෙනවා server down කියලා. ඉතින් ඔය වගේ exception එන්නත් පුළුවන්. එහෙම වුණත් ඒ exception එක තමයි එතනින් output වෙන්නේ. ඉතින් කලින් කිව්වා වගේ complete state එකේ success data තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ errors තියෙන්නත් පුළුවන්. success data කියලා කියන්නේ අපි මෙතන mark කරන data type එකේ තියෙන data. එහෙම නැත්නම් අපි කලින් කතා කරපු විදිහට email එක success data එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම කොයිලාක හරි ඒකේ මොනවා හරි errors තිබ්බොත් ඒවත් එතනින් return වෙන ගන්නවා. එහෙම වුණොත් ඒ error එක තමයි එතනින් return වෙන්නේ. ඉතින් මේ දේවල් ඔක්කොම දැනගන්න ඕනේ ඔයා asynchronous දේවල් handle කරන්න කලින්. ඉතින් ඒ හින්දා මේ future class එකත් එහෙම නැත්නම් මේ future API එකේ තියෙන මේ future class එකත් async await කියන keyword ඔය ඔක්කොම වැදගත් වෙනවා. ඉතින්
මේ ඔක්කොම ඕනේ ඔයා ඒ දේවල් ප්‍රෝග්‍රෑම් කරනකොට. ඉතින් ලියන්නම් වාලේ කවුරු හරි ලියපු දෙයක් බලාගෙන ලියන්න එපා. ඇයි ඒක ලියන්නේ? මොකක්ද ඒකෙන් වෙන්නේ කියන දේ දැනගෙන ලියන්න. ඉතින් ඒ හින්දා තමයි මම මේකට වෙන වීඩියෝ එකක් කරේ. නැත්නම් මට මේක කලින් වීඩියෝ එකෙදිත් කරන්න තිබුණා. හැබැයි එහෙම කරා නම් සමහර විට මේක පැටලෙන්නත් ඉඩ තිබුණා. ඉතින් ඒ හින්දා තමයි මේ විදිහට සෙපරේට් කරේ. මම හිතනවා මේක සාර්ථක වෙන්නේ නැද්ද කියලා. ඔයාලා පාලින් කමෙන්ට් කරන්න. අත්‍තරම එහෙම වුණාද නැද්ද කියලා. ඉතින් මම හිතන හැමෝටම මේක පැහැදිලි වෙන්නේ නැති. කමෙන්ට් කරපු හැමෝටම ඇත්තටම ස්තුතියි. මේ දේවල් හැමදාම මම කියවනවා. ගොඩක් සතුටුයි. ඉතින් මේ දේවල් බැලුවම තමයි තව වීඩියෝ එකක් කරන්න හිතෙන්නේ. එතකොට තමයි සතුටු හිතෙන්නේ. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද network request handle කරන්න කියලා. ඉතින් network request handle කරන්න කලින් මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මේ keywords මේවා ඇයි පාවිච්චි වෙන්නේ? එතකොට මේ දේවල් ඒ තැන්වලදී අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ආයෙ කතා කරන්න තෝ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.